ආයෙ බලන්න පුළුවන්. හරි. දැන් පැසිව් වොයිස් ඉගෙන ගන්න කලින් ඇක්ටිව් වොයිස් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මොනවද කියලා. ඒතර ඇක්ටිව් වොයිස් කියන්නේ මුල් වෙනවා කෙනෙක් අන්නේ පුද්ගලයා හෝ ඒ කෙනා හෝ ඒ පිරිස අදාළ වාක්‍යයේ තියෙන ක්‍රියාව කරන වාය කියන පදනම මත ඉඳගෙන අදහස් ප්‍රකාශ කිරීම තමයි ඇක්ටිව් වොයිස් වලදී සිද්ධ වෙන්නේ. හරි. එතකොට පැසිව් වොයිස් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ මුල් වෙනවා කෙනෙක් අන්න එයාට ඒ කියන්නේ මුල් වෙන කෙනාට එයා පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පුද්ගල පිරිසක් වෙන්න පුළුවන්, යම් ද්‍රව්‍යමය දෙයක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, ගහක් මලක් ගෙඩියක් පෑනක් පොතක් වෙන්න පුළුවන්. හරි. මේ ඕනම දෙයක් ඒ මුල් වෙන කෙනාට වෙනත් බාහිර පාර්ශවයක් විසින් අර වාක්‍ය තුල තියෙන ක්‍රියාව සිද්ධ කරනවා නම් අපි කියනවා ඒක පැසිව් වොයිස් කියලා. හරි. ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් කියන්නේ මුල් වෙන කෙනා ක්‍රියාව කරනවා. පැසිව් වොයිස් කියන්නේ මුල් වෙන කෙනාට වෙන කෙනෙක් ක්‍රියාව කරනවා. ඒක තමයි වෙන්නේ. සරලව ඔච්චරයි සිද්ධිය. හොඳට ඔළුවේ තියෙන්න ඕනේ ඒක. පැහැදිලිද? right. දැන් ඔන්න ඔය කියන කාරණාව පොඩ්ඩක් ඔළුවේ තියාගෙන මෙන්න මේ වාක්‍ය මට ඉංග්‍රීසිය ට්‍රාන්ස්ලේට් කරන්නකො. මේ sorry සිංහලට ට්‍රාන්ස්ලේට් කළා සිංහල අර්ථය නෑ මම මෙහෙම දෙන්න. මෙන්න මෙහෙම. දැන් මං කිව්වේ මොකද්ද? ඇක්ටිව් නම් මුල් වෙන කෙනා ක්‍රියාකාරී. එයා තමයි ක්‍රියාව කරන්නේ. පැසිව් නම් මුල් වෙන කෙනාට වෙන කෙනෙක් ක්‍රියාව කරන්නේ. දැන් අපි මෙහෙම කියනවානේ දැන් ඇක්ටිව් කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙහෙම. She is an active girl. එයා හොඳ ක්‍රියාශීලී ගෑනු ළමයි. She is an active girl. එතකොට ඔයාට ඒ කියද්දි ඇක්ටිව් කියන එකේම තේරෙනවා අනිවාර්යයෙන්ම එයා ක්‍රියාකාරී. හැබැයි she is a passive girl කියන්නේ එයා ක්‍රියාකාරී නෑ. ඒ කියන්නේ එයාට පණ නැතිකම නෙමෙයි මේ කියන්නේ. නමුත් එයා ක්‍රියාව කිරීමක් නැහැ. එතන අක්‍රියයි කියන අර්ථය. රයිට්. එතකොට මම මෙතන මෙන්න ඉස්සෙල්ලාම ඇක්ටිව් වොයිස් වාක්‍යයක් ගත්තොත් එහෙම ඇක්ටිව් වොයිස් වලදී මෙන්න මෙහෙම කියනවා the engine stopped. The engine stopped. then the engine stopped කියන්නේ active voice නේ. active voice උනහම මොකද වෙන්නේ? මුල් වෙන කෙනා ක්‍රියාව කරනවා. එතකොට the engine stopped. එහෙනම් මේ මෙතන තියෙන stop කියන නැවතුණා කියන එක ක්‍රියාව කරන්නේ කවුද? මේ එන්ජිමමයි. එතකොට මේකේ අර්ථය මොකද්ද? එන්ජිම නැවතුණා. කවුද නැවතුනේ? එන්ජිම නැවතුණා. කවුද නැවතුනේ? එන්ජිමමයි නැවතුනේ. එයාමයි නැවතුනේ. තේරුණාද? වෙන කවුරුත් ඒක කරේ නැහැ. එයාම තමයි නැවතුනේ. ඒ තමයි active voice. හරිද? passive voice වලදී මොකද වෙන්නේ? මෙන්න බලන්න. passive voice. මේක මම passive voice වලට ගන්නවා කොහමද? The engine was stopped. දැන් මේ කොහොමද මේ වාක්‍ය හැදුනේ කියන කාරණාව අදාළ නැහැ. ඉස්සෙල්ලා වාක්‍ය හදන්න කලින් මේ passive voice කියන්නේ මොකක්ද කියලා තේරුම් කරවන්නයි මම යන්නේ. හරි? The engine was stopped. ඒ කියන්නේ දැන් active voice නම් මුල් වෙන කෙනා ක්‍රියාව කරනවා. හරි? එතකොට ක්‍රියාව කළා. එතකොට එන්ජිම නැවතුණා. එන්ජිමමයි නැවතුනේ. හැබැයි passive voice වලදී මොකද වෙන්නේ? මුල් වෙන කෙනාට වෙනත් බාහිර පාර්ශවයක් විසින් ක්‍රියාව කරනවා. නමුත් ඒ බාහිර පාර්ශවයේ යෙදීම අත්‍යවශ්‍ය නැහැ. එතකොට මෙතන මොකද්ද මේන්නේ? The engine was stopped. ඒ කියන්නේ එන්ජිම නැවතුණා නෙමෙයි. එන්ජිම නැවතුවා. අන්න. දැක්කද passive voice? එන්ජිම නැවතුවා. එන්ජිම නැවතුවා. එතකොට කවුද ක්‍රියාව කරේ? ක්‍රියාව කරන කෙනා යෙදීම අත්‍යවශ්‍ය නැහැ. ඒකට හේතුවකුත් තියෙනවා. දැන් passive voice වල ක්‍රියාව කරන කෙනා යෙදීම අත්‍යවශ්‍යම නැත්තේ අපි බොහෝ වෙලාවට passive voice භාවිතා කරන්නේ ක්‍රියාව කරන්නේ මෙන්න මේ අදාළ පුද්ගලයාව කියලා ඉවරලා අපි දැනගෙන කතා කරන මොහොතවල් වලදී. හරිද? ඒ තමයි කරන කෙනෙක් යොදවීම අත්‍යවශ්‍යම නැත්තේ. නමුත් ඔයාට අවශ්‍ය නම් මොකද? සර් ක්‍රියාව කරන කෙනා යෙදීම මේ අනිවාර්ය නෙමෙයි එක පොඩ්ඩක් අය.
ක්‍රියාව කරන කෙනා යෙදීම අත්‍යවශ්‍ය නැත්තේ අපි සාමාන්‍යයෙන් කරන කෙනා දැනගෙන කතා කරන. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන මේ අදාළ පුද්ගලයාව යයි කියලා ඉවර වෙලා දන්න අවස්ථාවේදී ඒ කියන්නේ දැනගෙන කතා කරන මොහොතේදී තමයි වැඩිපුර පැසිව් වොයිස් පාවිච්චි කරන්නේ. ඒ හේතුව නිසා තමයි අපි වැඩි ක්‍රියාව කරන කෙනාව පැසිව් වොයිස් වලදී අනිවාර්ය දාන්නේ නැත්තේ. අනිවාර්යයෙන්ම එහෙම දාන්නේ නැත්තේ ඒකයි. අවශ්‍ය නම් දාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දැන් මෙතනදී the engine was stopped. එන්ජිම නැවැත්තුවා. එතකොට මුල් වන කෙනා ක්‍රියාව කරන්නේ නැහැ. මුල් වන කෙනාට වෙනත් කෙනෙක් කරන්නේ. අපි දන්නවා එන්ජිම නවත්තන්නේ අනිවාර්යයෙන්ම ඩ්‍රයිවිං ෂීට් එකේ ඉන්න මිනිස්සෙන්. එහෙනම් ඩ්‍රයිවර්නේ. එයා ඩොක්ටර් කෙනෙක් වුණත්, එයා ඉංජිනේරුවෙක් වුණත්, මොකා වුණත් ඩ්‍රයිවිං ෂීට් එකේ ඉඳගත්ත ගමන් එයා ඩ්‍රයිවර්. තේරුණාද? රියදුරේ. හරි. එතකොට දැන් එයා තමයි මේ එන්ජිම නවත්තන්නේ කියලා අපි දන්නවා. ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි දැන් අපිට වෙනත් බාහිර පාර්ශවයක් කියන්න අවශ්‍යයි නේ. නිමල් විසින් එන්ජිම නැවැත්තුවා. එතකොට the engine was stopped by නිමල්. පයි දාලා අදාළ ක්‍රියාව කරන කෙනා යොදන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? එතකොට නමුත් මේ බාහිර පාර්ශවයේදීම අත්‍යවශ්‍ය නැහැ. බලන්න අවශ්‍ය නම් දාගන්න පුළුවන්. එතකොට මේ බලන්න මට මෙතන අවශ්‍ය active voice සහ passive voice අතර වෙනස තේරුම් ගන්න එකයි ඕනේ. දැන් එතකොට මොකද මේ වෙලා තියෙන්නේ? active voice නම් මුල් වන කෙනා ක්‍රියාව කරනවා. එහෙනම් the engine stopped. එන්ජිම නැවතුණා. එන්ජිමයි නැවතුනේ. එයයි ක්‍රියාව කළේ. passive voice කියන්නේ එන්ජිම නැවතුවා. the engine was stopped. එන්ජිම නැවතුවා. හරි? right. ඔක ලියාගන්න ඉස්සෙල්ලා. මම පැහැදිලි කරන්න මේ ඉස්සෙල්ලා මේවා ලියාගෙන ඉන්න ඕනේ. හරි මේක ලියලා ඉවරයිනේ මෙන්න මම තව උදාහරණයක් ගන්නවා මෙහෙම මම කිව්වා active voice කියද්දී මුල් වන කෙනා ක්‍රියාව කරනවා passive voice නම් මුල් වන කෙනා ක්‍රියාව කරන්නේ මුල් වන කෙනාට වෙනත් බාහිර පාර්ශවයක් කිසි ක්‍රියාව කරනවා මම මේ පුනා මේ එකම දේ කියන්නේ මෙතෙන්ට යන්න ඕනේ මේ කියන දේ මෙතෙන්ට යන්න ඕනේ එච්චරයි ඈ එතකොට මෙන්න මම මෙහෙම ගන්නවා තව වාක්‍යයක් active voice එකක් ගන්න ඉස්සෙල්ලාම right එතකොට මම වාක්‍යයක් ගන්නවා මෙහෙම I hurt a lot hurt capital වෙලා I hurt a lot එතකොට දැන් hurt කියන්නේ රිදවනවා රිදෙනවා ඒ ඕනෙම එකක් එතකොට ඒක මෙතෙන්ට දැනෙන රිදීමක් මිසක් ඒක මේ ශරීරයට දැනෙන රිදීමක් නෙමෙයි ශරීරයට දැනෙනවා නම් ඒක pain කියලා අපි කියනවා right නමුත් hurt කියන එක හදවතට බොහෝ වෙලාවට දැනෙන්න තමයි අපි ඒක subjective english වලදී භාවිතා කරන්නේ එතකොට hurt මේකේ අතීත කාලයත් ඔහොමම තමයි රිද්දුවා රිදුනා right ඔය එක රිද්දුවා sorry ඔය කිව්වා නේද හරි එතකොට අතීතේ වර්තමානයේ දෙකම එකයි නමුත් මෙතන මම අතීතය තමයි අරගෙන තියෙන්නේ active voice කියන්නේ මුල් වනවා කෙනෙක් එයා ක්‍රියාව කළා එහෙනම් I hurt a lot කියන්නේ මම තමයි
හුඟක් රිද්දුවේ. කියන්නේ මමයි ක්‍රියාව කළේ. මම හුඟක් රිද්දුවා. මමයි රිද්දුවේ. මමයි ක්‍රියාව කළේ. ඇක්ටිව් වොයිස් කියන්නේ මුල් වෙන කෙනා ක්‍රියාව කරනවා. මම හුඟක් රිද්දුවා. මමයි රිද්දුවේ. කාවද රිද්දුවේ කියලා මම මෙතන සඳහන් කළා. මොකද මට ඒක අදාළ නැහැ. මට මේ අවශ්‍ය මුල් වෙන කෙනා ක්‍රියාව කරනවා. ඇක්ටිව් වොයිස් වලදී පැසිව් වොයිස් වලදී මුල් වෙන කෙනාට වෙන කෙනෙක් කරනවා කියන දේ ඔළුවට දාන්න විතරයි මේ මොහොතේ ඕනේ. අනිත් කාරණා පස්සේ බලමු. රයිට්? මොකද මේසේ උඩ පළතුරු ගොඩාක් තිබුණාට ඔක්කොම එකපාර ගන්න බෑනේ. වෝටර්මෙලන් ගෙඩියක් තිබුණොත් එහෙම ඕකේ එක ඉරුවක් අද්දි බඩ පිරලා ඔක්කොම ඒකත් සම්පූර්ණයෙන් ගන්න. නිසා ටික ටික ගන්නවා. හරි. ඒ නිසා අපි යම් පැසිව් වොයිස් වාක්‍යයට මේකේ පැසිව් වොයිස්. එතකොට පැසිව් වොයිස් වලදී මම මෙහෙම ලියනවා I was hurt a lot. I was hurt a lot. I was hurt a lot කියන්නේ මම නෙමෙයි රිද්දන්නේ එතකොට. මාව හුඟක් රිද්දුවා. අන්න බලන්න අර්ථය. මුල් වෙන කෙනා නෙමෙයි ක්‍රියාව කරන්නේ මුල් වෙන කෙනාට වෙන කෙනෙක් ක්‍රියාව කළේ. එතකොට මාව හුඟක් රිද්දුවා. මාව හුඟක් රිද්දුවා. අන්න එහෙම. එතකොට කැමති නාඩන්න පුළුවන්. රයිට්? එතකොට මෙන්න බලන්න. ඇක්ටිව් වොයිස් ඔව් කියන්නේ සර් එතකොට දැන් අර I hurt a lot කියද්දි මේ දැන් අයිනේ සබ්ජෙක්ට් එක විදියට එන්නේ. එතකොටයි මේ දෙවෙනි පැසිව් වොයිස් එකෙත් මේ මොනවාද ඔබ්ජෙක්ට් එක විදියට I එක අරගෙන තියෙන්නේ. අන්න ඕගොල්ලෝ පරණ මේ එකක් එක්ක පටලවාගෙන තියෙනවා. දැන් පරණ දැනුම අනුව ඒ කියන්නේ ඕගොල්ලන්ට උගන්වන්නේ හැමතිස්සෙම ඔබ්ජෙක්ට් විදිහට දාන්න කියලානේ. මේ පැසිව් වොයිස් වලදී. ඒ නිසානේ වා දැන් මේ පැසිව් වොයිස් වලයිටත් ඔබ්ජෙක්ට් කියලා කියන්නේ. නෑ ඔබ්ජෙක්ට් නෙමෙයි. මෙතන ඉන්නේ සබ්ජෙක්ට් කෙනෙක්. හරිද? මේ වැරදි වටහා ගැනීම අයින් කරගන්න. දැන් ওই පරණ ක්‍රම වලට ඉගෙනගෙන දැන් හරියන්නේ නැහැ. දැන් අලුත් සිස්ටම් එකට යන්න ඕනේ. එතකොට මේ පැසිව් වොයිස් වලදී මුල් වෙන කෙනා එයා සබ්ජෙක්ට් කෙනෙක්. එයා ක්‍රියාව කරන්නේ එයාට වෙනත් බාහිර පාර්ශවයක් ක්‍රියාව කරන්නේ. හරිද? දැන් ඔය සම්බන්ධව තාම මම කියන්න අරගෙන නැහැ. ඔබ්ජෙක්ට්ද මොකක්ද කියලා. හරි ඒක මම පස්සේ කියන්නේ. රයිට්? දැන් ඉස්සෙල්ලා මුල් වෙන කෙනා ක්‍රියාව කරනවා ඇක්ටිව් වොයිස් වලදී පැසිව් වොයිස් වලදී මුල් වෙන කෙනා ක්‍රියාව කරන්නේ වෙනත් කෙනෙක් එයාට ක්‍රියාව කරනවා කියන තැන ඉඳගෙන අදහස් ප්‍රකාශ වෙනවා. I was hurt a lot කියන්නේ මාව හුඟක් රිද්දුවා කියන අදහස. තාම මම පැසිව් වොයිස් උගන්වන්නේ නැහැ. තාම මේ පැසිව් වොයිස් උගන්වන්න අවශ්‍ය කරන වටපිටාව සැකසීමක් මේ කරන්නේ. රයිට් මේ පාඩම මම දැන් ෆිසිකලි උගන්වද්දිත් සමහර ළමයින්ට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ ඔන්ලයින් උත් මම මාර ගේමක් දීලා තමයි මේක උගන්වන්නේ. ඒ නිසා මේක හොඳට අහගෙන ඉන්න. වෙන මුකුත් එපා. මම කියන දේ පමණක් ඔලුවට ගන්න. ඔයා මේ දක්වා ඉගෙනගත්ත සියලුම දේ අමතක කරලා දාන්න. ඒ කියන්නේ පැසිව් වොයිස් සම්බන්ධව ඔයා මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් ඒක අමතක කරන්න. මොකද සම්පූර්ණ පැසිව් වොයිස් මුල ඉඳන් ඉගෙන ගැනීමක් මේ තියෙන්නේ. හරි? පැසිව් වොයිස් අපේ හුඟක් අයට අමාරු හරියට අවබෝධ කරගෙන නැති නිසා. ඒ නිසා මේ හරියට අවබෝධ කරවන්න යන්නේ. මම ඕනේ තැනක කියනවා මේ අලුත් සිස්ටම් එකට ඉගෙන ගත්තොත් ඔයාලට මේ පැසිව් වොයිස් ලේසි වෙනවා. හැබැයි ඔයා පරණ සිස්ටම් එකටම නම් යන්නේ. මට කරන්න දෙයක් නැහැ. හරිද? පරණ සිස්ටම් එකේදී මොකද වෙන්නේ? මෙන්න මෙහෙමනේ පරණ සිස්ටම් එක ඔන්න මම කරලා පෙන්නන්න. රයිට් මේක ලියා ගන්නවා මම පරණ සිස්ටම් එක ඔයගලන්ට කරලා පෙන්නන්න මොකද්ද කියන්නේ. දැන් මේ ක්‍රමයේ දැනට පොඩ්ඩක් පැත්තකින් තියන්න කියලායි මම මේ කියන්නේ. ඇක්ටිව් වොයිස් කියලා සබ්ජෙක්ට් කෙනෙක් දාලා verb එකක් දාලා ඔබ්ජෙක්ට් එකක් දාලා අවසානයේ ඉතුරු වෙන දෙයක් රෙස්ට් එක විදියට දාලා වාක්‍ය හදන්න ඉගෙන ගත්ත SVOR කියලා ක්‍රමයක්. එතකොට මේක පැසිව් වොයිස් වලට ගද්දී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම. පැසිව් වොයිස් මේ මෙතන තියෙන ඔබ්ජෙක්ට් එක මුලට ගන්නවා ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ යාට පස්සේ මෙතෙන්ට උපකාරක ක්‍රියාපදයක් helping verb එකක් එයාට අනුකූලව භාවිතා කරලා ඊට පස්සේ අර අදාළ ප්‍රධාන ක්‍රියාපදේ මෙන්න මෙතෙන්ට අරගන්න වා ඉගෙන ගත්තා. එතකොට මේ ප්‍රධාන ක්‍රියාපදේ තියෙන්න ඕනේ past participle වලින් කියලා ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සබ්ජෙක්ට් එක මෙහෙට ගන්න ඕනේ by කියන වචනය දාලා තමයි සබ්ජෙක්ට් එක අරගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉතුරු වෙන දේ rest එක විදිහට දානවා. සමහර ලාවට rest එක දාලා අවසානයේට by දාලා subject දාන්න එහෙමත්
ඉගෙන ගත්තා. එතකොට දැන් මෙහෙමනේ වෙලා තියෙන්නේ. මේ සබ්ජෙක්ට් එක මෙන්න මෙතන ඉන්නවා. මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මෙතෙන්ට ගත්තා. මේ verb එක මෙන්න මෙතෙන්ට ගත්තා. හරිද? එතකොට මේ තියෙන්නේ උපකාරක ක්‍රියාපදය. ඊට පස්සේ මේ තියෙන්නේ by කියන කෙනා. ඊට පස්සේ මේ subject දාලා මෙතන මේ තියෙන rest එක මොකද කරන්නේ? මේ rest එක මෙන්න මෙතෙන්ට. මෙහෙම ආකෘතියකටනේ ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. active voice වාක්‍ය දුන්නොත් ඒක passive voice වලට convert කරන්න ඉස්කෝලේ ගුරුවරුත් ඉගන්නුවේ මෙහෙම. මම පුංචි කාලේ ඉගෙන ගත්තෙත් මෙහෙම තමයි. මමත් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මට මගේ ගුරුවරු ඉගන්නුවේ මෙහෙම තමයි. පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදෙද්දී නියම passive voice හරියට මම ඉගෙන ගත්තා. උසස් පෙළදීත් මම ඔබ්ජෙක්ට් මුල් කරගෙන තමයි ඉගෙන ගත්තේ. දැන් මෙන්න මේ මෙතන තියෙන කෙනා මේ කෙනාගේ මේ කෙනාව මෙහෙම තිබුණට අපි ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා කරද්දී මේ ඇවිල්ලා මේ active voice වාක්‍ය විභාගෙට දුන්නොත් passive voice වලට convert කරන්න එන structure එක නෙමෙයි. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හරි. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා වාර නිවැරදි. මෙයා අවුලක් නැහැ. මෙයා අවුලක් නැත්තේ මොකටද? අවුලක් නැත්තේ active voice වාක්‍ය අපිට විභාගෙ දීලා එක passive voice වලට convert කරන්න ආවොත් කරන්න තමයි මේක ඕනේ. ඒවා එනවා 8 වසරදී 9 වසරදී 10 වසරදී විභාග වලට ඇවිල්ලා තියෙනවා. වාර විභාග වලට. හැබැයි සාමාන්‍ය පෙළට active voice වාක්‍ය දීලා passive voice වලට convert කරන්න එන්නේ නැහැ. විභාග ඉතිහාසය අරගෙන බලන්න. එහෙම ඇවිල්ලා නැහැ. හැබැයි වාර විභාග වලට එහෙම කලාපෙන් පලාතෙන් ප්‍රශ්න පත්‍රය හදද්දි දාලා තියෙන එකක් දෙකක්. නෑ කියන්නේ නෑ. හැබැයි O level මහ විභාගය ඇවිල්ලා නෑ. එන්නෙත් නෑ. හරිද? එතකොට මේ ස්ට්‍රක්චර් එක අපිට ඒ කියන්නේ සාමාන්‍ය පෙළ මහ විභාගයේදී වැඩක් නෑ. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි ප්‍රැක්ටිකලි භාවිතා කරනකොට මේ ස්ට්‍රක්චර් එකට අනුව නෙමෙයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. අපිට කෙලින්ම ඉන්න passive voice idea එක. ඒක රචනාවට ලියන්න ගියාම තමයි අපි passive voice idea එක ලියන්න ඕනේ. අපි දැන් ඉංග්‍රීසි කතා කරන්න ගියත් active voice වාක්‍ය හිතලා ඒක passive voice වලට convert කරලා අර මෙහෙට දාලා ඉවරලා කතා කරන්න ගියාම ඉංග්‍රීසි කතා කරන්න වෙන්නේ නැහැ නේ. සුද්දෙක් මොකක් හරි දෙයක් අහනවා ඒක passive voice වලින් කියන්නේ යනවා. මම කල්පනා කරනවා අඩේ එතකොට active voice හැදෙන්නේ මෙහෙම passive voice වලට මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ යද්දි උසුද්දා නෑ සුද්දා ගිහිල්ලා. මේ මොන පිස්සෙද්ද කියලා ඉවරලා බලලා ඌ යනවා ඌගේ ගම. හරි. එහෙම කතා කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. එතකොට දැන් මට ඕනේ ඔයාට ප්‍රායෝගික passive voice එක උගන්වන්න. ඒ කියන්නේ සාමාන්‍ය එදිනදා කතාවේදී වේවා, ඔයාට රචනාවලියදී passive voice idea එක ආවහම වේවා. ඒ වගේම තමයි ඔයාට paragraph එක ලියද්දී passive voice idea එක ආවහම අන්න ඒකට අදාළ දේ තමයි මට උගන්වන්නේ. මේක ඔයා ඉගෙනගෙන තියෙනවා. දැන් පොඩ්ඩක් මම කියන්නේ මෙන්න මෙයාව පැත්තකින් තියන්න. මේ ඔබ්ජෙක්ට් මුල් වෙලා වාක්‍ය හැදෙනවාය කියන දේ පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ ස්ට්‍රක්චර් එක ප්‍රශ්නයක් නෑ. මේක හරි ඔබ්ජෙක්ට් මුල් වෙලා ඒක වෙනවා. හැබැයි active voice වාක්‍ය passive voice වලට convert වෙනකොට. හැබැයි මම කියලා දෙන්නේ දැන් ප්‍රැක්ටිකලි ඔයා පාවිච්චි කරන්න ඕනේ passive voice එක. අන්න ඒක ඔලුවට දාගන්න. ඒක ඔලුවට දාගත්තාම මේකත් එක්කත් එතකොට පාඩ ලේසි වෙනවා. හරි? ඒ නිසා මෙන්න මෙයාව දැන් පොඩ්ඩක් පැත්තකින් තියන්න. මෙයා දැන් එපා. හරිද? මෙයාව දැන් ඕනේ නැහැ. ඒ කියන්නේ අලුත් විදියට හදන්නේ අර සර් ඉස්සෙල්ලා කියපු විදියට නේ. තාම මං ඒක කියලා දුන්නේ නැහැ. තාම අපි passive voice කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න යන්නේ. එතකොට මේක මාර අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා මම කියන දේ හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ඕගොල්ලෝ කලින් දන්න හැම දෙයක්ම අමතක කරන්න. කලින් දන්න දේවල් මතකයට ගන්න තැනක් එනවා එතනදී. එතනදී මම කියනවා දැන් කලින් ඒවා මතකයට ගන්න කියලා එතකන් ගන්න එපා. එතකන් ඒක අමතක කරලා. දැන් මේ ලෝකේ දෙයක් ඔයා දන්නේ නැහැ. දන්නේ නැති දෙයක් මේ කියන්නේ. දැන් වීදුරුවක් තියෙනවා. වීදුරුවේ මොනවා හරි පිරලා තිබුණොත් ඒකට මට අමුතුවෙන් වතුර පුරවන්න ගියාම වැඩේ කචල්නේ. දැන් හිතන්නකෝ මේ වීදුරුවේ තියෙනවා බීම එකක්. මම ඕකට වතුර පුරවනවා. ක්ලියර් පිරිසිදු වතුර. ඕක පුරවන්න මොකද වෙන්නේ? අර බීම වීදුරුවේ තියෙන බීමත් එක්ක කලවම් වෙනවා. කලවම් වෙලා ඕක අච්චාරෝගෙන බොණ්ඩ බැරි තත්ත්වයටපත් වෙනවා. හරි? හැබැයි ওই වීදුරුව මං හිස් කරලා පිරිසිදු වතුර පිරෙව්වොත් සුපිරිනේ ක්‍රිස්ටල් ක්ලියර් වෝටර්. ඒ නිසා මේ දැන් අර වීදුරුව ඉස්සෙල්ලා ඕගොල්ලෝ පිරිසිදු කරගන්න. හරිද? තියෙන බීම එක හලලා දාන්න.
හලලා පස්සේ වතුර බොන්න වතුර බීලා ඉවර වෙලා බීම එක ඕනනම් පස්සේ බොන්න පුළුවන්. නැත්නම් අර තියෙන බීම එක අලුතෙන් කලින් අරගෙන හරි බොන්න පුළුවන්. හරි. මම මේ කිව්වද දැන් අම්මලා එහෙම බලනවා ඇති. යකෝ සර් බීම බොන්න උගන්වන්නේ කියලා. නෑ නෑ. බීම බොන්න නෙමෙයි උගන්වන්නේ. මම මේ පොඩි සිම්පලිස් එකක් කිව්වේ. ඒ කියන්නේ උපමාවක් කිව්වේ. ඒක අරගන්න එහෙම. හරි. මම මේක මැකුවා. අපි වාක්‍ය දෙකක් හැදුවා. ඔන්න මම තව වාක්‍යයක් ලියනවා මෙහෙම. active voice වාක්‍යයක්. ඉස්සලා බලන්න. active voice වාක්‍යයක් ලියනවා. I met yesterday. I met yesterday. met කියන්නේ මොකද්ද? meet එකේ අතීත කාලය. meet කියන්නේ මුණ ගැහෙනවා, met කියන්නේ මුණ ගැහුණා. right? I met yesterday. එතකොට active voice නම් මුල් වන කෙනානේ ක්‍රියාව කරන්නේ. මම එහෙමනේ කිව්වේ active voice නම් මුල් වන කෙනා ක්‍රියාව කරනවා. එහෙනම් කවුද මුණ ගැහෙන්නේ? මම තමයි ක්‍රියාව කරන්නේ. එතකොට මම ඊයේ මුණ ගැහුණා. මම ඊයේ මුණ ගැහුණා. මම තමයි ක්‍රියාව කරන්නේ. මමයි මුණ ගැහුණේ. මම ඊයේ මුණ ගැහුණා. I met yesterday. හැබැයි මෙන්න passive voice බලන්න. passive voice. passive voice වලදී වෙන්නේ මොකක්ද? I was met yesterday. I was met yesterday. Right? එතකොට මේ මොකද්ද මේ කියන්නේ? මමද මුණ ගැහෙන්නේ? නෑ. මුල් වන කෙනාට වෙනත් බාහිර පාර්ශවයක් passive voice වලදී ක්‍රියාව කරන්නේ. මේ තියෙන වාක්‍යයේ තියෙන ක්‍රියාව කරන්නේ වෙනත් බාහිර පාර්ශවයක්. එතකොට මම නෙමෙයි මුණ ගැහෙන්නේ. මම පැත්තකින්. එහෙනම් මාවයි මුණ ගැහුනේ. මම මුණ ගැහුනේ නෑ. මාව මුණ ගැහුණා. මෙන්න. මාව මුණ ගැහුණා. මම නෙමෙයි ක්‍රියාව කළේ. මට වෙන කෙනෙක් කළේ. කැමති නම් කවුද මුණ ගැහුනේ ඒ අදාළ ක්‍රියාව කරපු කෙනා යොදන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? I was met yesterday by නාලිකා. නාලිකා තමයි මාව මුණ ගැහුනේ. එතකොට නාලිකා යෙදීම අත්‍යවශ්‍ය නෑ. තේරුණාද? අවශ්‍ය නම් දාන්න පුළුවන් බයි දාලා අවසානයේ. එතකොට මුල් වන කෙනාට වෙනත් බාහිර කෙනෙක් ක්‍රියාව කරේ. මාව මුණ ගැහුනේ. මාව කියලා වැටලා තියෙන්නේ right? W එකයි නෙමෙයි. මාව මුණ ගැහුවා. ඊයේ. මාව ඊයේ මුණ ගැහුවා. right? ලියා ගන්න මේක. මෙච්චර වෙලා අතීත කාලය තමයි ගත්තේ මම ඊළඟ එකේදී වර්තමාන කාලය ගන්න. ටෙන්සස් වලට ඕන මේකට හරවන්න පුළුවන් ඉතින්. ඒක ගැටලුවක් නෑ. right? ඉස්සෙල්ලා මේක ලියා ගන්න. හරිද? එතකොට මේ ටික තාම ලියනා බන අත උස්සන්න බෑ. right මේ ටික මකනවා මම පොඩි නෝට් එකක් දෙන්න යන්නේ. අද දවසේ මේ නෝට් එක දාගත්තත් ඇති ටෙන්සස් කරේ නැති වුණාට කමන්නේ. තාම ලියනවා. හරි ලියාගන්න. සර් කනෙක්ෂන් අවුල් වගේ ඇහෙන්නේ නැහැ සර් කියන්නේ. අවුලක් නැහැ මේ මොකද මම මේක රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරන එක එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ මම රෙකෝඩින් එක දැම්මහම. හරිද මේක මකන්නන්නේ? ලියලා ඉවරයි නේද? මකුවා. පොඩි නෝට් එකක් ලියාගමු මෙහෙම සිංහලෙන් ලියා ගන්න. මම කියන දේ හොඳට අහලා ලියා ගන්න. හරිද? ඔයාට එහෙම මේවා කරනකොට
අවුල් වගේ නම් මම මෙතන ඉංග්‍රීසි අකුරෙන් අර සිංහලෙන් එන්න ඕන එක දානවා සිංහල අකුරෙන් ලියා ගන්න මෙහෙම ලියන්න මෙහිදී මුල් වන කෙනා නැත්නම් වාක්‍යයේ මුල් වන කෙනා ක්‍රියාව නොකරන අතර මුල් වන කෙනාට වෙනත් බාහිර පාර්ශවයක් වෙනත් බාහිර පාර්ශවයක් විසින් අදාළ ක්‍රියාව සිදු කරයි. එමෙන්ම එම ක්‍රියාව කරන කෙනා යෙදීම අවශ්‍ය නොවන අතර අවශ්‍යයි නම් by යන පදය යොදා ප්‍රකාශ කළ හැක. by යන පදය යොදා ප්‍රකාශ කළ හැක. මෙන්න උදාහරණයක් මම මෙහෙම ලියනවා. The class is swept every day by the students. එතකොට නමුත් by the students කියන එක අවශ්‍යම නැහැ, right? නමුත් අවශ්‍ය නම් දාන්න පුළුවන් ඈ. right? එතකොට මේකේ අර්ථය ගත්තොත් පන්තිය හැමදාම අතු ගානවා සිසුන් විසින්. පන්තිය හැමදාම අතු ගානවා සිසුන් විසින්. එතකොට මේ විසින් අර්ථය එන්නේ by වලින්. right? past participle කියන ස්වරූපය. past participle කියන්නේ අපි go කිව්වොත් go එකේ past participle එක gone කියන එක. take කිව්වොත් taken, forget කිව්වොත් forgotten, eat කිව්වොත් eaten, right? go කිව්වොත් gone, right? come කිව්වොත් නැවත කම්ම තමයි, right? මේ ඕනෙම එකක්. drink කිව්වොත් drunk. හරිද? right. එහෙනම් මම කිව්වා මේකේ වාක්‍ය නිර්මාණය වෙන විදිහ. මෙන්න බලන්න වාක්‍ය නිර්මාණය වෙන්නේ මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් දැන් simple present tense පාවිච්චි කරන්නේ සාමාන්‍ය පුරුද්දක් ලෙස හැමදාම නිතරම කරන දේවල් විස්තර කරන්න passive voice වලදී. එතකොට මෙන්න how to construct ගොඩනගන ආකාරය. right? එතකොට මේකේ සාමාන්‍ය පොදු අර්ථයේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මෙවැනි අර්ථ තමයි විස්තර කරන්නේ. කරනවා හෝ කරලා කියන තැනින් අවසන් වෙන ඒවා මෙයාගෙදි භාවිතා වෙනවා. කරලා කියන්නේ කරලා. ඒ කියන්නේ කරලා කියන්නේ ඒක අතීතේ කරපු බව ඇත්ත. හැබැයි Taman දැනගන්නේ දැන්නේ. Taman දැනගන්න නිසා අපි කියන්නේ කරලා. කාවද මරලා හන්දියේ. අන්න කාවද මරලා. Somebody is killed. අන්න දැක්කද passive voice. කාවද මරලා.
අන්නේ ආව අල්ලගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම. තේරුණාද? ගහ කපලානේ දැන් උදේ මෙහෙම හොඳට නැගිටලි ඉවරලා කබ කඩ කඩ එනවා. එහෙම ඇවිල්ලි ඉවරලා බලනවා. අම්මට ගේ ඉස්සරහා තිබ්බ ගහ කපලා කවුරු හරි. දැනගන්නේ කොහොමද කෑ ගහන්නේ? මේ එයි එන්නකෝ. මේ ගහ කපලා කවුද? අන්න. එතකොට the tree is cut by someone. අන්න. මේක තමයි passive voice. එදිනෙදා භාවිතය passive voice වල තියෙන සුද්ධ කතා කරන passive voice. right? අපි ඉතින් active voice වලට හුරු වෙලා ලංකාවේ ගොඩ සුද්ධ වෙලා තියෙනවා. right? so drink එකක් කියන්නේ බීමක් නේ. ඔව්. සුපිරි මේක මම ඕක ළමයින්ට කියලා දීලා තියෙනවානේ ඕනෙම ක්‍රියාපදයක් නාම පදයක් කරන්න පුළුවන් කියලා. drink කියන්නේ බොනවා නාම පදය බීමක් බීම කියලාත් කියනවා. right? ඕනෙම ක්‍රියාපදයක නාම පදයක් තියෙනවා. ඒ සම්බන්ධව මම කියලා තියෙනවා. නමුත් ඒක කියලා දෙන්න මේ වෙලාව නෙමෙයි මේ. right? පස්සේ ඒක මම කියලා දෙන්නම්. how to construct වාක්‍ය ගොඩනගන විදිය. අංක 1. අංක 1 මොකද්ද? object එක නෙමෙයි දාන්නේ subject එක. මතක තියාගන්න. subject කියන්නේ කර්තෘ පදයක්. ක්‍රියාව කරන කෙනෙක් නෙමෙයි. ක්‍රියාව කරන කෙනෙක් දාන්න බෑ. මේ passive voice. passive voice වල මුල් වෙන කෙනා ක්‍රියාව කරන්නේ නැහැ. එහෙනම් මුල් වෙන කෙනා දානවා. දාලිවර වෙලා දෙවනියට මොකද වෙන්නේ? දෙවනියට වෙන්නේ am කියන එක භාවිතා කරනවා. මේ subject එක මොකක් නන්ද? මේ subject එක I විදිහට යෙදෙනවා නම් අපි am කියන උපකාර ක්‍රියාපදේ භාවිතා කරනවා. හරි? ඒ වගේම තමයි මේ subject එක ඒක වචන නාම පදයක් නා අපි පාවිච්චි කරන්නේ is කියන එක්කෙනා. එතකොට එහෙම පාවිච්චි කරන්නේ ඇයි? මේ subject කියන කෙනා singular. ඒ කියන්නේ ඒක වචන නාම පදයක් නා. ඒ වගේම තමයි මේ subject එක බහුවචන නාම පදයක් නා පාවිච්චි කරන්නේ බහුවචන වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? plural කියලා. දැන් plural කිව්වම දැන් you කියන කෙනා ඇතුළු බහුවචන. මොකද you කියන කෙනා ඔයා කියද්දි ඒක වචන කියලා හිතන්නේ. නමුත් youත් එක්ක තමයි පාවිච්චි කරන්නේ. යොදලා මොකද වෙන්නේ? කෙලින්ම තුන්වෙනියට ප්‍රධාන ක්‍රියාපදයක් භාවිතා වෙනවා. ඒ ප්‍රධාන ක්‍රියාපදේ දාන්න ඕනේ past participle කියන ස්වරූපය. මොකක්ද දාන්නේ? past participle කියන ස්වරූපය තමයි භාවිතා වෙන්නේ. ක්‍රියාපදේ තුන්වන ස්වරූපය. third part එක කිව්වොත් තවත් නිවැරදි. right? එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? හතරවෙනියට object එකක් තිබුණොත් දානවා. අන්න ඕගොල්ලන්ට අවශ්‍ය කරන point එක. object. දැන් එතකොට දැන් අපි අර ඉගෙනගත්ත මේ ඉස්සර ඉගෙනගත්ත එකේදී object නේ මුල් වෙන්නේ. දැන් පේනවනේ ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා. මේ ස්ට්‍රක්චර් එකේදී object එකක් වුණත් දාන්න පුළුවන්. object කියන්නේ මේ ක්‍රියාවට හේතු වන දෙයක්. මම හැමදාම කියන වචනයක් තියෙනවා. කර්මපදය. ඒ කියන්නේ දැන් කර්මපදය කියලා මෙතන ගන්න එක ටිකක් අමාරුයි. මෙතන වඩාත්ම ගැලපෙන්නේ ක්‍රියාවට හේතු වෙන දෙයක්. මාව නැග්ගුවා ගහට. දැන් මම නැගපු එක ඇත්ත. හැබැයි නැග්ගුවේ වෙන කෙනෙක්. තාත්තා මාව ගහට නැග්ගුවා. ඉහළෝක ඉංග්‍රීසි කොහොමද කියන්නේ? එතකොට මාව නැග්ගුවනේ ඒක අතීත කාලෙකින් ඉන්න ඕනේ. එතකොට I was climbed on මොකේද නැග්ගුවේ? අන්න object එක දාන්න දැනක් එනවා. To the tree, onto the tree, climb on to the tree. මොකේද නැග්ගුවේ? අන්න ගහට. අන්න object එක tree. object එක දාන්න මෙතෙන්ට. මාව තාත්තා විසින් ගහට නගනවා. I am climbed onto the tree by father. තේරුණාද? එතකොට ඒ වාක්‍ය කියන්න ඕනේ මේක. ඒක අරකට කියන්න බෑ. අර object මුල් වෙලා හදන එකේදී කියන්න බෑනේ. කොහොමද කියන්නේ? ඒ ස්ට්‍රක්චර් එකට දාන්න බෑ. තේරුණාද? ඔය එක එක ඉරි අඳින එක නවත්තන්න කවුද? හරි? ඒකයි. මේක බොහොම ප්‍රැක්ටිකලි පාවිච්චි කරන ස්ට්‍රක්චර් එක ඈ. ඔන්නම සාක්ෂි සහිතව හේතු සාධක සහිතව මේ කියන්නේ. right? ඔයාලට මෙතනිනුත් මේක තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ. මට ඒක කරන්න දෙයක් ඇත්තෙම නැහැ. right? ඕගොල්ලෝ තේරුම් ගනි උසස් අධ්‍යාපනයේ දෙනකොට. right? පහ. ඇඩ්වාන්ස්ම කොටස මේ දුන්නේ මම ඈ. පැසිව් වොයිස් වල තියෙන ඇඩ්වාන්ස්ම එක බොහොම සරලව තේරුම් ගන්න. බොහොම සරලයි. හරි ඔයා විශ්වවිද්‍යාලයේ එහෙම ගියයින් පස්සේ ඔයාට මේවා ඉගෙන ගන්න තියෙන ඉංග්‍රීසි මීඩියම් වල. සිංහල මීඩියම් මොකෙක්වත් කියලා දෙන්න සිංහල මීඩියම් වල. අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒක ක්ලියර්ලි අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඔබ්ජෙක්ට් එක තියෙනවා, රෙස්ට් එක,
ඊළඟට එනවා rest කියන්නේ වාක්‍යයට එකතු වෙලා තියෙන ඕනම දෙයක්. කැමති නම් අවසානයේ 6 වෙනියට by කියන වචනය දාලා මොකක් හරි නාම පදයක් ඒක යොදන්න පුළුවන්. එක pronoun එකක් වෙන්න පුළුවන්, සාමාන්‍ය noun එකක් වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. නමුත් මෙයා අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය නොවේ. අවශ්‍යම නොවේ. එහෙම දාන්න. right? එහෙනම් මේක තමයි structure එක. උදාහරණ ගත්තොත් එහෙම අපි වාක්‍යයක් ගමු. කාවද මරලා හන්දියේ. කාවද මරලා හන්දියේ නම් කොහොමද කියන්නේ? කාවද මරලා නම් somebody නෙමෙයි ඒක somebody කියලා කියන්නේ. somebody is මරනවාට කියන්නේ kill එකේ past participle එක killed. somebody is killed කොහෙද? at the junction. right? දැන් මේක කියන්න බෑ කාවද මරනවා හන්දියේ කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක සිටුේෂන් එක අනුව තමයි අර්ථය වෙනස් වෙන්නේ. ඒත් ඉතින් එකම වාක්‍යය තමයි. right? හරි. මේක ලියා ගන්න කොටක් ගන්න. මිනිත්තු 5යි තියෙන මිනිත්තු 5න් ලියා ගන්න.